සුබ දවසක් වේවා ප්‍රේක්ෂකයනි. මම කැෂෙන් පෙරේරා. මම උගන්වන කැම්පස් එකේ ස්ටුඩන්ට්ස්ලා කියන්නේ මට කැෂෙන් සර් කියලා. මගේ මේ YouTube channel එකේ නමත් කැෂෙන් පෙරේරා. මම තමයි ලංකාවේ ප්‍රථම වතාවට ඉංජිනේරු විද්‍යාව YouTube channel එක උගන්වන channel එකක් ඕපන් කරේ මම තමයි. ඒකෙන් මම විශ්වවිද්‍යාල සිසුන්ට පුත්‍රික විශ්වවිද්‍යාල හෝ වේවා නැත්නම් රාජ්‍ය විශ්වවිද්‍යාල හෝ වේවා යන සිසුන්ට වැදගත් වන engineering mathematics, solid mechanics, fluid mechanics, thermodynamics කියන subjects වලින් මම lessons කරලා තියෙනවා. දැනටමත් මම videos 26ක් විතර කරලා තියෙනවා. ඔයගොල්ලෝ දැනටමත් මේක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මගේ videos එක බලනකොට දිගටම බලන්න. නැත්නම් සම්පූර්ණ තේරුමක් ගන්න අමාරුයි. ඒතර මම මේකෙන් අධ්‍යාපනය සඳහා වන ඒ විෂයන් වලින් වීඩියෝස් කරලා තියෙනත් එක්කම තවත් මම channel වීඩියෝස් වර්ග දෙකක් කරනවා. එකක් තමයි the base of all knowledge කියන. සහ සංගීතමය භාවනාව කියලා. දැන් මම ඊයේත් එකක් කරා the base of all knowledge එකෙන් සංගීතමය භාවනාව. මේ දෙකෙන් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ඉගෙන ගත්තට මදි අපේ මනුෂ්‍යකම වැඩි දියුණු කර ගැනීම සඳහා මෙම වීඩියෝස් වලින් ලැබෙන කරුණු ඔයගලට උදව් වෙනවා. ලංකාවේ ළමයින්ට විතරක් නෙමෙයි ලෝකයේ සියලුම ළමයින්ට මේ හරි වැදගත් වෙනවා. විශේෂයෙන්ම ළමා දිනේ වෙනුවෙන් මේක සාමාන්‍ය ළමයින්ටත් වැදගත් වෙනවා. විශ්වවිද්‍යාල සිසුන්ට පමණක් නෙවෙයි ඉස්කෝලේ යන ළමයින්ට පවා මේක වැදගත් වෙනවා. මොකද භාවනාව කියන එක. මේ භාවනාවක් කියන එකෙන් අපි සාමාන්‍යයෙන් කරන්නේ සිත එක්තැන් කිරීම. සාමාන්‍යයෙන් අපි එදිනදා කරන වැඩක් වුණත් හරියට කරන්න බෑ සිත එක්තැන් කරන්නේ නැතුව. ඒ වගේම ඉගෙන ගැනීමක් වගේ එකක් කරන්නම බෑ සිත එක්තැන් කිරීමක් කරන්නේ නැතුව. එතකොට මේ සංගීතමය භාවනාවෙන් මම කරන්නේ භාවනාව කරන සංගීතය යොදනවා. සංගීතය ඇසුරෙන් ඒක කනට අසා ගැනීම සිටීමෙන් අපි භාවනාවට යොමු වෙනවා. භාවනාව කරගෙන යනවා. දෙවියන් වහන්සේ වැඩවසන ස්වර්ග රාජ්‍යයේ පවා සංගීතය තිබෙනවා. කතාවකුත් තිබෙනවා. එක තපස්වරයෙකුට දවසක් ස්වර්ග රාජ්‍ය සීනෙන් දැක්කලු. ස්වර්ග රාජ්‍ය සීනෙන් දැකීමට පවා වාසනාවක් තිබුණා ඒ තපස්වරයාට. ඉතින් තාපසකතුමා ඒ දැකපු වෙලාවේදී ඒක හරීම කනට සුමිහිරි සංගීත නාදයක් ඇසුණා. ඒක වාදනයක්ම නෙමෙයි. දැන් අපිට සාමාන්‍යයෙන් සංගීත භාණ්ඩ අපි යොදා ගන්නවා සංගීත වාදනය කරන්න. නමුත් සංගීත වාදනයක් නෙමෙයි, ඇහුනේ ගායනයකුත් නෙමෙයි, මේ දෙකට මැදින් එකක්වත්. මොකද අපිට දෙවියන් වහන්සේ වැඩ වාසය කරන ස්වර්ග රාජ්‍යයේ තියෙන දේවල් මෙහෙට ගන්න බෑ. මොකද අපේ පංචේන්ද්‍රියට ගෝචර වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. එතකොට එයා ඒ සංගීත නාදය අහගෙන ඉඳලා උදේ නැගිටලා එයාගේ එතන වැඩවසන අනිත් තපස්වරුන්ට කිව්වලු. එක්කෙනෙකුට කියලා දිනවා එයාගේ යාළුවාට කියලා දිනවා මම ඊයේ මෙහෙම හීනෙන් දැක්කා. මම මේ දැකපු මට සංගීත නාදයක් ඇහුණා. එතනදී මම මේ සංගීත නාදය මම අද වයලින් එකෙන් ප්ලේ කරනවා කියලා. ඔයාලා අහගන්න. ඉතින් අරයා
අහගන්න කැමති වෙලා මෙයාගේ සංගීතය මේ ප්ලේ කරා. වාදනය කරා. වයලින් එක. ප්ලේ කරනකොට අහගෙන ඉන්න කෙනාට කලන්ත වුණා. කලන්ත වැටුණා. සී නැතුව වැටුණා. ඒකෙන් කියන්නේ ස්වර්ග රාජ්‍යයේ තියෙන දේවල් අපිට උකහා ගන්න බෑ මෙහාට. උකහා ගන්නවා කියන්නේ අපිට ගන්න බෑ. අපේ පංචේන්ද්‍රිය ඒවට හැදිලා නැහැ. දෙවියන් වහන්සේ වෙනම ලෝකයකට මිනිස්සු අතහැරි ඒකයි. ස්වර්ග රාජ්‍ය තියාගන්න නැතුව. ස්වර්ග රාජ්‍යයේ සිදුවන දේවල් මිනිසාට දරා ගන්න බෑ. මිනිසාගේ ඇස් වලින් බලන්න බෑ. මිනිසාගේ කන් වලින් දකින්න බෑ. ඇහෙන්නේ සමට සංවේදී නැහැ. ඒක තමයි දෙවියන් වහන්සේ අපි දකින්නේ නැහැ කියලා කියන්නේ. දෙවියන් වහන්සේ දකින්න බෑ අපේ ඇස් වලින්. දැක්කොත් අපේ ඇස් දෙක පොට්ට වෙයි. අපි දන්නවා වැඩි ඕනේ නැහැ අපේ සූර්යාව අපි බැලුවොත් අපේ ඇස් දෙක පොට්ට වෙලා යනවා. මොකද සූර්යාගෙන් ලැබෙන අධික රශ්මියෙන් ඒ සූර්ය කදම්බ වලින් අපේ ඇහැට ඇතුළත මේ ශක්තිය දැහැට දරා ගන්න බෑ. ඇහැ හැදිලා නැහැ ඒකට. ඇහැ හදලා නැහැ ඒකට. දෙවියන් වහන්සේ මවලා නැහැ. ඒක නිසා ඇහැ පිච්චිලා යනවා. ඇහැ සංවේදී නැහැ ඒකට. ඇහැ පිච්චිලා යනවා. ආයසරක් ඇහැ නෙමෙයි සූර්යය නෙමෙයි වෙන කිසි දෙයක් බලන්න බැරි. මේ මහලෝකෙට කෑ ගහන මිනිසාත් ඔච්චර කූඩු වෙලානේ තියාගන්නේ කෑ ගහන්නේ මම දෙයියෝ කියලා. ඉතින් අපි පොඩ්ඩක් ඒක හිතලා බලන්න වෙනවා. මිනිසාගේ කොච්චර අහංකාරකම කොච්චර නිෂ්ඵල ක්‍රියාවක්ද කියලා. දැන් බුද්ධ ධර්මයේ පවා කියලා තිනවා මේ මිනිසාට ජීවත් වෙන විදිය. නමුත් මම දකින්නේ නැහැ අපේ රටේ වෙසෙන එක බෞද්ධයෙක් තුලවත් හුඟක් අයගේ තුල බුද්ධ ධර්මයේ රසය මම දකින්නේ නැහැ. එහෙම බුද්ධ ධර්මයේ පිළිපදින අය ඉන්නවා ඇති ඒ වගේ අය පේන්නේ නැහැ. පේන අය බුද්ධ ධර්මයේ කියලා මම බුද්ධ ආගමයි කියලා කියන අය ඒගොල්ලන් තුලින් මේ බුද්ධ ධර්මයේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය දකින්නේ නැහැ. ධර්මෙ පෙන්න යන එක නෙමෙයි තියෙන්නේ. තමුන් ජීවත් වෙන විදිහින් අනිතෙන්ට පේන්න ඕනේ තමුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මය පේන්නේ. බුදුහාමුදුරන් පවා අසමත් වුණා දෙවියන් වහන්සේ කියන වර්ණනා කරා. ඉතින් ඒ කියන්නේ ඒක දෙවියන් වහන්සේ කියන සිටීම බුදුහාමුදුරුවෝ කිව්වේ ඒක තවදුරටත් හිතන්න බෑ. ඒක සිටීම පළක් නැත. ඒක නිසා මේ ලෝකේ බුද්ධ ධර්මයේ ප්‍රකාශ කළේ ඒක දර්ශනවාදයක්. ඒක ප්‍රකාශ කළේ මේ ලෝකේ ජීවත් වීම සඳහා මිනිසුන්ට. ඒක එකක් හොඳයි. මේ ලෝකේ ජීවත් වීම සඳහා හරි වටිනවා ඒක. නමුත් ඒ එක ධර්මයේ එක අංශු මාත්‍රයක්වත් තම ජීවිතේට ගන්නවා පේන්නේ නැහැ. බුද්ධ ධර්මයේ බුද්ධ ආගමේ තියෙන විශේෂම ලක්ෂණ විශේෂ අංගයක් තමයි භාවනාව. නමුත් භාවනාව කියන එක අපේ මේ ලංකාවේ 70%කට වඩා ජීවත් වෙනවා බෞද්ධ අය. නමුත් ජීවත් වෙනවා පේන්නේ නැහැ මේ 70% 90%ද මන් දන්නේ නැහැ. මේ නමුත් ඒක රකින්නවා පේන්නේ නැහැ. ඒක භාවනාවක් කරනවා පේන්නේ නැහැ. අපේ ආගමේ රෝමාන කතෝලික ආගමේ ක්‍රිස්තියානි ආගමේ භාවනාවක් නැතුව නෙමෙයි තියෙනවා. භාවනාවක් කියලා විශේෂයෙන් කියන්නේ නැතුව භාවනාවක් කරනවා. යාඥා කිරීම තුළ. යාඥා කරන්න භාවනා යෝගීව. අපි දේවනාසර යාඥා කරන අත් දෙක වැඳ ගන්න මිස්සරින්මයි. අත් දෙක වැඳගෙන සිත එක්තෙන් කරගන්න ඕනේ. යාඥා කරනවා කියලා කියන්නේ ඒකයි. යාඥාව කියලා කියන්නේ කටවර මතුරුනව නෙමෙයි. අර කට්ටඩිය මතුරුනවා වගේ. යාඥාව කියලා කියන්නේ දෙවියන් වහන්සේ සමග සාකච්ඡාව. මේ ලෝකේ විසෙන ජීවියෙක් ඈත ස්වර්ගයේ දෙවියන් වහන්සේ සමග සංඥාමය සාකච්ඡා. ඒතර මේ අවස්ථාවේදී අපි දෙවියන් වහන්සේත් එක්ක බද්ධ වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ සමග බද්ධ වෙනවා කියන්නේ දෙවියන් වහන්සේ අපි සාකච්ඡා කරනකොට දැන් අපි දෙන්නෙක් එක්ක කතා කරනකොට අපි දෙදෙනෙක් එක්කෙනෙක් එක්ක අන්තාව කෙනෙක් එක්ක කතා කරනකොට එක්කෙනෙක් කතා කරනකොට අනිත් එක්කෙනා අහගෙන ඉන්න ඕනේ. දෙන්නම කතා කරනවා නම් දෙන්නම පිස්සෝ. දෙන්නම එක විදිහට කතා කරනවා නම් කටපට කාලා එක දෙන්නම කතා කරනවා නම් ඒක පිස්සෝ. පිස්සු හැටියට ගණන් ගන්න. මොකද දෙන්නගේ මත ප්‍රකාශ කරනවා හැරෙන්නේ අනිත් මිනිස්සුගේ මතය අසා ගන්න සිටින්නේ නැත්නම් අනිත් මිනිහා දෙන්නම පිස්සෝ. අපි හිතමු දෙන්නෙක් කතා කරනවා A සහ B යන දෙන්නෙක් කතා කරනවා. B කියන්නේ සම්පූර්ණයෙන්ම දෝෂාරෝපණයක් Aට. Aට දෝෂාරෝපණය කරනවා B. ඒතර Aට ඇත්තටම තරහ යනවා.
ඒ කියන මිනිස්යාට ඒ කියන පුද්ගලයාට කැපිටල් ඒ කියන පුද්ගලයාට මේක තරහ යනවා තරහ ගිහලා එයාත් බනිනවා. නමුත් යාට බනින්න නෙවෙයි තියෙන්නේ. B කියන මිනිස්යාට ඒ කියන දෙයට සවන් දෙන්න ඕනේ. සවන් දීලා එයාගේ ඒ වැරදි මතය දුරු කරන්න එයා ඉවරුණාන් පස්සේ කතා කරලා ඉවරුණාන් පස්සේ යාට කොහොම සාවධානව ඒක කියලා දෙන්න ඕනේ. ඒක එයා අහන්න නැත්නම් කරන්න දෙයක් නැහැ. එයා අහන්න නැතුව දිගටම කතා කරනවා නම් ඒ කියන්නේ ඒ කියන මිනිස්යාට කතා කරලා තේරුම්න්නේ නැහැ යත් එක්ක. එයාත් එක්ක දෙන්න පුළුවන් sannivedana හොඳම දේ තමයි එයාත් එක්ක කතා නොකර සිටීම. ඒතකොට අපි යාඥා කරනවා නම් දෙවියන් වහන්සේත් එක්ක දෙවියන් වහන්සේත් අපිත් එක්ක කතා කරනවා. ඒක සාමාන්‍ය බෞද්ධයට තේරෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපිත් එක්ක කතා කරනවා නම් අපි හරියට යාඥා කරනවා නම් භාවනා යෝගීව දෙවියන් වහන්සේ අපිත් එක්ක කතා කරනවා. අනිවාර්යයෙන්ම කතා කරනවා. සෑම යාඥාවකටම පිළිතුරක් ඇත කියලා කියනවා. දෙවියන් වහන්සේ අපිත් එක්ක කතා කරනවා. ඒ කතා කරන හඬ අපිට ඇහෙනවා. ඒ ඇහෙන්නේ අපේ මනසට උන්වහන්සේ ඒ අවශ්‍ය කරන පිළිතුරු දෙනවා ඒ වෙලාවෙදිම සමහර වෙලාවට. සමහර වෙලාවට ඒ වෙලාවෙදී පිළිතුරු දෙන්නේ නැත්නම් ජීවිතයේ මඟ පෙන්වනවා ඒ අවශ්‍ය කරන දෙයට පිළිතුරු වශයෙන්. ඒකට සංවේදී වෙන්න පුළුවන් වෙන්න ඕනේ මේ පුද්ගලයා. ඒකට සංවේදී වෙන්න නම් මේ පුද්ගලයා හොඳ දැනුමක් තියෙනවනේ දෙවියන් වහන්සේ සමග. දෙවියන් වහන්සේගේ ගතිගුණ සම්බන්ධව හොඳ දැනුමක් තියෙන්න ඕනේ. එහෙම දැනුමක් නැත්නම් tamun ඉල්ලු දේම ලැබෙනවා කියලා හිතුවනම් tamun නරක දෙයක් ඉල්ලුවොත් දෙවියන් වහන්සේ දෙන්නේ නැහැ කවදාවත්. tamun හොඳ දෙයක් ඉල්ලුවොත් දෙවියන් වහන්සේ දෙන්නේ නැහැ කවදාවත්. දෙවියන් වහන්සේ කැමති නැත්නම් දෙවියන් වහන්සේ කැමැත්තක් තියෙන මේ මනුස්සයාගේ ජීවිතය සම්බන්ධව. tamunගේ ජීවිතය දෙවියන් වහන්සේට බාර කරා නම් දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි ඒ මනුස්සයාව සුගතිය කරා අරගෙන යනවා. නමුත් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා tamunගේ කැමැත්ත මත tamunගේ ජීවිතය කරන්න යනවා නම් දෙවියන් වහන්සේ කිසිම තරහක් නැහැ මේ මනුස්සයත් එක්ක. යාට tamunගේ කැමැත්ත පරිදි ජීවිතය ගත කරන හරිනවා. දෙවියන් වහන්සේ ඒ තරම් අති කරුණාවන්තයි. එතකොට අන්තිමේදී මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ ඈත් වුණෙන් පස්සේ දෙවියන් වහන්සේ සම්බන්ධයක් නැත්නම් එතන ලඟ වෙන්නේ කවුද? නරක බලවේගය. නරක බලවේගයේ ලඟ වෙලා යාගේ හිතට දෙනවා බොහොම සාධාරණ සිතුවිලි. සමහර වෙලාවට යා හිතන්න පුළුවන් මේ දෙවියෝ තමයි මට මේ දේ කියන්නේ කියලා. සමහර කෙනෙක් අනේ දෙවියෝ දුන්නා කියලා. ඕනම අරක දෙයක් දුන්නම කියන්නේ දෙවියෝ දුන්නේ කියලා. දෙවියෝ නෙමෙයි දීලා තින්නේ යකා. මහසෝන. අපායේ මහ එක. ඒ දුන්න දේවල් ගන්න මැරෙන මොහොතට එනවා. ඒක තමයි ඒකේ තියෙන හොඳකම. ණය දෙනවා. මිනිහෙක් ණය දෙන්නේ නිකන් නෙමෙයි. සමහර අය සල්ලිකාර ණය දෙන්නේ වෙන වෙන ආසාවල් බලාපොරොත්තු වෙන. ගෑනු කෙනෙක් ණය දෙනවනම් ගෑනු කෙනාව තමුන්ට ලබා ගන්න ආසාවෙන් අන්න එහෙම ණය දෙන කට්ටියක් තියෙනවා. ඒ වගේ යක්ෂයත් එහෙම කොහොම කූට ආයෙත් යක්ෂයා කියලා කියන්නේ යක්ෂයව රවටන්න කාටවත් බෑ. මොන ධර්ම ඉගෙන ගන්න ආපු එකට යක්ෂයව රවටන්න බෑ. මොකද දෙවියන් වහන්සේ තමයි යක්ෂයව මවලා තින්නේ. මිනිසාගේ තියෙන නරක ආසාවන්ට ඉල්ලුම සඳහා යක්ෂයා මැවිලා තින්නේ. යක්ෂයා මිනිසාව රවටනවා. රවටලා අන්තිමේදී අපායට ඇදගෙන යනවා. කුණු මාළු කෑල්ලක් වගේ ඇදගෙන යන්නේ අන්තිමට. එතකොට මම මේ ළමයින්ට කියන්නේ විශේෂයෙන්ම ඔය නරක දේවල්ට අහු වෙන්න එපා. එතකොට අපි බෞද්ධයෝ වෙන්න පුළුවන්. බෞද්ධයෝ යන්නේ ඕනේ නෑ රෝමානු කතෝලික ආගමට. රෝමානු කතෝලික අය යන්නේ ඕනේ නෑ බෞද්ධ ආගමට. මුස්ලිම් අය යන්නේ ඕනේ නැහැ බෞද්ධ ආගමට හෝ රෝමානු කතෝලික ආගමට. රෝමානු කතෝලික අය යන්නේ නැහැ බෞද්ධ අය යන්නේ නැහැ මුස්ලිම් ආගමට. හින්දු අය යන්නේ නැහැ වෙන කිසිම ආගමකට. යාගේ තමුන්ගේ ධර්මයේ තුලින් දෙවියන් වහන්සේ තමුන්ගේ ධර්මයේ තුලින් කියලා දෙනවා. ඔයාලද තමු කොහොමද ජීවත් වෙන්නේ කියලා. නමුත් තමුන්ගේ ධර්මයේ නිහතමානීව අදාහගනිමින් තව කාටවත් බලෙන් එක දෙන්නේ නොයන්නේ. දැන් මම කාටවත් බලෙන් දෙනව නෙමෙයි. මම මේ ධර්මයක් කියනව නෙමෙයි. මම දෙවියන් වහන්සේ කාටවත් බලෙන් දෙන්නේ නෑ නෙමෙයි. දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන විදිහ නිකන් කියලා දෙනවා. ඒ ධර්මයේ තුලින් ඒගොල්ලෝ ඒක දකින්න ඕනේ. බෞද්ධයෝ ඒ ධර්මයේ තුලින් ඒක දකින්න ඕනේ. මුස්ලිම් අය ඒ ධර්මයේ තුලින් ඒක දකින්න ඕනේ. හින්දු අය ඒ ධර්මයේ තුලින් ඒක දකින්න ඕනේ. මිසක්
මේ අය අනේ අර සර් කියනවා වගේ අපිත් යමු කතෝලික ආගම නෑ කතෝලික ආගමට එන්න අවශ්‍යතාවයක් නෑ. තමුගේ ධර්මයේ තුල ඉඳිමින් තමුගේ ධර්මයේ නිහතමානීව රැකගෙන ඉන්න ඕනේ. දැන් මම දැකලා නැහැ. ඔයවත් රටවල් මිනිස්සු මේ අපි තමයි මේකේ මුල් අයිතිකාරයෝ. උඹලා දෙවෙනි මිනිස්සු. උඹලා මේ පිට රටවලින් ආපු මිනිස්සු කියලා කෑ ගහනවා. ඔයවත් දැකලා නැහැ. මම දැකලා නැහැ. සුද්දක රටවල විශේෂයෙන්ම යුරෝප රටවල එහෙම කෑ ගන්නෑ. පාරවල බහැලා දැකලා තියෙනවා එංගලන්තේ එහෙම කෑ ගහනවා. දැන් අපේ සිංහල මිනිස්සු වැඩි හරියක් යන්නේ බෞද්ධ අයනේ පිට රටවලට යන්නේ. ක්‍රිස්තියානියත් යනවා. ඉතාලියට නම් ක්‍රිස්තියානියත් යනවා බෞද්ධයත් යනවා. ඕස්ට්‍රේලියාවට යනවා බෞද්ධයත් යනවා ක්‍රිස්තියානියත් යනවා. බෞද්ධය වැඩි හරියක් ඉන්නේ. ඉතින් වැඩි හරියක් යන්නේ බෞද්ධය වෙන්නේ. ඕස්ට්‍රේලියාවේ මිනිස්සු කවදා කෑ ගහනවද? මේ පැත්තේ රටවල ජීවත් වෙන මිනිස්සු මේ උඹලට ඕන විදිහට මේ නටන්න බෑ. මම තමයි අපි තමයි මේ රටේ මුල් අයිතිකාරයෝ. එහෙම මිනිස්සු බහැලා කෑ ගහනවා. ඒ සිටිසන්ස්ලා පුරවැසියෝ බහැලා කෑ ගහනවා නෑ. මම දැකලා තියෙනවා මේ අපේ රටේ විතර ඕක කරන්නේ. අපි එහෙම කරන්න ගියාම ඕවා අපි දකින්නවනේ හැම channel එකකින්ම දැන් ඔය මාධ්‍යයෙන් යනවනේ පිටරට වලට. දැන් අපි සංචාරකයෝ හොඳයි සංචාරකයෝ හොඳයි කියලා මෙහාට ගෙන්න ගන්න. ඔය සංචාරකයෝ තුලින් එන්නේ සමහර කාලට සමාජ විද්‍යාඥයෝ වෙන්න පුළුවන් සමහර කාලට. උමුගත් මිනිස්සු හැබැයි කොටකල්සම ගහගෙන එන්නේ. අපේ සමාජ විද්‍යාඥයෝ කියන අය අපේ ඔය ලෙක්චරර්ස්ලා ලොකු අය කෝට් එක දාගෙන ටයි කෝට් එක දාගෙන ඉන්නේ. අපේ රටවල දැන් මම කැම්පස් එකේ වැඩ කරාට මම නම් අඳින්නේ නැහැ ඔය කෝට් එකේ අඳින්නේ නැහැ මම නම් ඇඳගෙන යන්නේ ඔය මේ ෂර්ට් එක තමයි ඇඳගෙන යන්නේ සමහර කාලට කැම්පස් එකට. ඇඳුම වටින්නේ නැහැ. හරි ඉගෙනතු මිනිහට සාමාන්‍ය ඇඳුම වටින්නේ නැහැ. මම මේ හරි ඉගෙනතු මිනිස්සෙක් මම බොහොම උගත් මිනිස්සෙක් කියලා කියනව නෙමෙයි. නමුත් අපේ ඔය මම ලොකු මිනිස්සු කියන අය දැකලා ඇති ඔයගොල්ලෝ ටීවී එකෙන් දැකලා ඇති. ආචාර විතරක් නෙමෙයි. දැන් ඔය ලොකු බිස්නස් කාර්ය කියන අය ලොකු කෝට් එක ඇඳලා ඉන්නේ. ෂර්ට් එක දාලා කෝට් එක ඇඳලා හරියට බඩක් තියෙනවා. මම කියන්නේ පිරිමෑණි ගෑනුවයි නෙමෙයි. පිරිමෑණි. පිරිමෑණි මොකක්ද දකින්නේ? බඩක් තියෙනවා. කාලා බීලා ජොලි කරලා බඩක් දීලා එම් කළා. කමක් නැහැ ඒක. මනුස්සය කැමැත්තනේ. නමුත් පිටරටවල ඉඳලා ඔය සංචාරකය කියන අය එහෙම අයත් එනවා. හැබැයි ඉන්නේ කොටල්සම ගහලා හිපියා වගේ ඉන්නේ. කොණ්ඩේ වවාගෙන. මේ එන අය ඒගොල්ලෝ මෙහි රිසර්ච් කරනවා ඇති සමහර කාලට. පරීක්ෂණ කරනත් ඇති. ඒතකොට ඒගොල්ලෝ ජනමාධ්‍යෙන් දකින්නෝනේ. ඒතකොට ඒගොල්ලෝ ITN එකකින් යන නිවුස් දකින්න, සිරිසෙන් යන නිවුස් දකින්න, දෙර්නෙන් යන නිවුස් දකින්න, පිරුවේකින් යන නිවුස් දකින්න. ඔය කොම් ටෙලිවිෂන් බලනවා. ඒගොල්ලෝ දකින්න මේ රටේ එතන මිනිස්සු බහැලා කෑ ගහන හැටි. මේ අපේ රට. එන්නේ නෑ කට වහගෙන හිටපල්ලා උඹලගේ ආගම උඹලා තියාගෙන ඉන්න. කාඩිනල්වරයා දැනගනින් තමුන්ගේ ඉන්න තැන ඉන්න. කාඩිනල්වරයාගේ දැනගනින් තමුන් ඉන්න තැන ඉන්න කියලා කිව්වම කාඩිනල්වරයා කියලා කියන්නේ මේ රටේ විතර කාවේනික පූජකෙක් නෙමෙයි. දැන් හාමුදුරුවෝ සාමාන්‍යයෙන් ඉන්නේ අපේ රටේ තමයි හුඟක් හරියට මුල් තැන තියෙන්නේ. ඉන්දියාවත් මං අහලා වැඩි හාමුදුරුවෝ ඉන්නවා කියලා ඉන්දියාව උදාහරණයක් බුදුහාමුදුරුවෝගේ පළවෙනි මව් රට වුණාට අපේ රටේනේ හාමුදුරුවෝගේ මුල් තැන තියෙන හාමුදුරුවෝගේ මුල් තැන තියෙන අපේ රටේ තමයි. ඒතර කාඩිනල්වරයා කියලා කියන්නේ අපේ කාඩිනල්තුමා මේ රට විතරක් අයිති කෙනෙක් නෙමෙයි. එතුමා මුළු ලෝකෙටම අයිති කෙනෙක්. පාපවංශ වගේ. ඔය පාපවංශ තෝරන්නේ ওই කාඩිනල් තුමාලගෙන් තමයි. ඒතර කාඩිනල් තුමාලා ලෝක වටේම ඉන්නවා. එතකොට කාඩිනල් වරයා ඔය උඹ ඉන්න තැන හිටපන් කට වහගෙන හිටපන් කියලා කෑ ගහනකොට මෙහෙ ඔක දකින්න ඔය මෙහෙ නේ අර වගේ කොටකසන් ගහගෙන ඔය විශේෂ පරීක්ෂණ කරන කට්ටිය වගේ ඒගොල්ලෝ කෙලින්ම ඔක්කොම නිවුස් වලින් අපිට රටවලට. ඒතර හොවා ඉතින් වැඩ තැන් වලට අපිම තමයි කියාගන්නේ UN එකට. අපි මෙහෙම මිනිස්සු අපි මෙහෙම කුපාඩිකම් කරන මිනිස්සු කියලා අපිම කියාගන්නවා. කෑ ගහන මිනිස්සු. සිංහලයේ, දෙමළේ, ඉංග්‍රීසියේ කියලා කෑ ගහන මිනිස්සුත් එහෙම තමයි. ඒගොල්ලෝ හැමෝම කියාගන්නවා. එන්න එපා උඹලා නටන්න. අපි තමයි මහා මිනිස්සු. උඹලගේ තැන උඹලා හිටපල්ලා කියලා කියන මිනිස්සු. එහෙම හරි කැතයි. එහෙම කියන්න හොඳ නැහැ. ඒකනේ ජේසුස් ස්වාමීන් වහන්සේ කිව්වේ සතුරට සමාව දෙන්න. සමාව දීම තුලින් යාගේ වැරද්ද හොඳින් වැටහෙනවා. අපි හිතමු කවුරු හරි වැරද්දක් කරා නම් ඒ වැරද්ද තේරෙනවා තව කෙනෙකුට ඒක හොඳින් කරුණාවෙන් කියලා දුන්නොත් නමුත් කියා නොදුන්නත් එයාට තව උදව් කරන එයාට ඒ වැරද්ද තේරෙනවා. අනේ මම මේ වගේ මිනිස්සුන්ගේ වැරද්දක් කළේ කියලා. ඉස්සක් කෑ ගහලා කුපාඩිකම් පෙන්නලා නෙමෙයි.
දැන් අපේ රටේ විතරනේ සිංහල භාෂාව කියන එක සිංහලේ පටන් ගන්න තියෙන අපේ රටේ සිංහල පාලි වලින්නේ සිංහල පැවතෙන්නේ. මම සිංහලේ. අපේ අම්මා පාලි එක්ස්පර්ට් කෙනෙක්. අපේ අම්මා කියන්නේ සිංහල පැවතෙන පාලි වලින්. ඒතර සිංහල වෙන රටවල් වල කතා කරන්නේ නැහැ. ඒතර ඉංග්‍රීසි කියන එක ඉංග්‍රීසි ජාතිකයෙන් ආපු භාෂාවක්. ඒ සාමාන්‍ය කියන්නේ ඉස්සර සුද්දා වගේ ඉන්නේ. දැන් මේ සුද්දන්න කොහොමද දන්නේ? නමුත් ඉස්සර සුද්දා කියලා කියන්නේ කෙලින් වැඩ කරනවා. අවංකයි. මම වැරද්දක් කරනවා කියලා කියනවා. බෙල්ල කපන ආමගේ බෙල්ල කපන්න. මම කියන්නේ මගේ බෙල්ල කපන්න. සුද්දා. එහෙම අවංක භාවයක ඉංග්‍රීසි භාෂාව තුල තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේ කැත වචන නැහැ. තොපි තොප උඹ බං කියනවා ඉංග්‍රීසි භාෂාවේ නැහැ. සිංහල භාෂාවේ තිබුණා. කුණුහරුප කියලා જાතියක් ඉංග්‍රීසි භාෂාවේ නැහැ. ඉංග්‍රීසි භාෂාව කුණුහරුප හදාගෙන දැන් තිබුණාට. සුද්ධ ඉංග්‍රීසි භාෂාව ඒව නැහැ. ඒතකොට අපි ඉංග්‍රීසි භාෂාව කියන්නේ සුද්ධ වගේ කියලා කියන්නේ ඉංග්‍රීසි විදිහට ජීවත් වෙන්න පුළුවන්. අපේ රටේ යන්න සමහරක ඉංග්‍රීසි බැරි එක තමයි. පළමු ඉංග්‍රීසි බැරි එක හිතුවක් ඒක තමයි ලංකාවේ. උගත් මිනිස්සුන්ට පවා ඉංග්‍රීසි බැරි. මම ඊයේ වීඩියෝ එකේ කිව්ව කතාව ආ සද්ද කියන්න බෑ. ඕ සද්ද කියන්න බෑ. ඕ සද්ද තමයි කියන්නේ. ආගෙන ඕ. දැන් මම දැක්කා මේ ඒක කියන්න ඕනේ. මම ඒ රූපවාහිනියට උඩදීලා වර්ණනා කරනවා නෙමෙයි. නමුත් ඒක කියන්න ඕනේ. හොඳ දෙයක් දැක්කම කියන්න ඕනේ. හොඳ දෙයක් දැක්කම හොඳ දෙයක් දැක්ක තැන වර්ණනා කරන්න ඕනේ. නරක දෙයක් දැක්කම මේක නරක කරනවා කියලා කියන්න ඕනේ. නැත්නම් අද රටේ නැත්නම් ලෝකේ මේ වගේ නරක බිහි වෙන්න හේතුව ඒකයි. නරක වැඩි වර්ධනය වෙන්න හේතුව නරක පෙන්වා දෙන්න කෙනෙක් නැහැ. නරක පෙන්ලා දෙන්න ඕනේ මේ නරකයි මේක කරන්න එපා කියලා. මම ඒක හොඳක් කියන්න. මම දැක්කා ITN රූපවාහිනිය යනවා සැප්තැම්බරයේ දවසක් දිගු දවසක් කියලා මේ සෙනසුරාදා රෑ 7:00 මම දන්නේ නාට්‍යයක්. ඒක මම බලනවා. ඒක මම බලන්නේ ඒක ලස්සන නාට්‍යයක්. ඒක ඇදලා ඉන්න මිනිස්සු බොහොම ලස්සනට වැදගත් විදිහට යන්නේ ඇවිදින්නේ. ITN එකේ නාලිකාවේ දාලා තියෙන්නේ. ඒකේ පෙන්න වලවක මහත්තයෙක් එයා උගන්වනවා ළමයාට දුප්පත් ළමයින්ට ඉංග්‍රීසි ළමයින්ට මේ ගමේ දුප්පත් ළමයින්ට ඉංග්‍රීසි. මම අද අපේ නංගිත් එක්කත් මම ගෙදර සහෝදරිත් එක්කත් කතා කරේ එකයි ඒ උගන්වන මිනිස්සයා හරි ලස්සනට ආ කියන එක ප්‍රොනවුන්ස් කරනවා. was 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 නෙමෙයි. සමහර අපි දොස්තර කෙනෙක් නැත්නම් ඔය කැම්පස් එකේ ආචාර්ය කෙනෙක් වගේ කියන was කියලා කියයි. was he was a carpenter. was නෙමෙයි was. අපි කියනවා ඉංග්‍රීසි කතා කරන දන්නේ නැහනේ. ඒක නෙලා තියෙන්නේ. ඒ මනුස්සයා කියනවා ඒකෙදි fool නෙමෙයි fool කියලා. fool කියලා කියන්නේ මේ ජඩ තටාකේ කියලා. හරි ලස්සනයි. ඉතින් ඒක ඔය මනුස්සයා ඩිරෙක්ටර් සමහර වෙලාවට කියන්නේ නැති මෙහෙම කතා කරන්න කියලා සමහරට මට තේරෙන ඩිරෙක්ටර් කිව්වොත් නැතුණත් මට පේන්නේ ඇක්ටර්. ඒ ඇක්ට් කරන ඇක්ටර්ට හොඳ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවක් තියෙන බව. ලස්සනයි ඒක. හරි ආඩම්බරයි. මට හරි ආසයි දකින්න. සුද්ධෝනක් දැක්කොත් ඒක දැක්කත් කියනවනේ. බලන්න මේ කොච්චර ලස්සන මේ ඉංග්‍රීසි වලින් කතා කරනවද කියලා. උගත් සුද්ධ දමන්ගේ සංචාරන්නේ උගත් සුද්ධ වෙනවා වෙස් වෙලාගෙන එනවා මම ඉන්නේ. අපේ ඉතින් රටේ අනේ සංචාරක වෙනවා අනේ හොඳයි කියලා ඔක්කොම බාර ගන්නවා. බාරගත්තට ඒ මිනිස්සු තමයි එන්නේ ඔක්කොම දකින්නේ මේවා. දැකලා කිල්ල පීටර් රෝඩ් කියන්නේ. සමහර වෙලාවට අපි දැන් හිතන්නේ එහෙමයි. ඇස් දෙක වහගෙන ඉන්නව නෙමෙයි ඇස් නැති මිනිස්සු නෙමෙයි ඉන්නේ. මිනිස්සු ගිනි જાතියට සත්වයට ඇස් තියෙනවනේ. ඉතින් ඒගොල්ලෝ දකින්නවා. ඒ වගේම තමයි උගත් මිනිස්සෙක් කියන කෙනෙක් කතා කරනකොට ලොක් කියලා කියනකොට මොකක්ද අර කවුද අර පුද්ගලයා අතර සිංහල කෙනෙක් විශ්වවිද්‍යාලේ ආචාර්යගත දොස්තර කෙනෙක් කියලා. මේ හිතෙන් හිතා ගන්නවා ලොක් මොකද මේ ලොක් කියලා කිව්වේ? ඒ ලොක් ඉතින් අර සිංහල කතා කරන සමහරට කියේ ලොක් එක දන්නේ නැද්ද? ලොක් එක is not lock no lock is lock is කිය. ඒතර අහගෙන ඉන්න මිනිහට ලැජ්ජයි. සුද්දාගෙන් අහගන්න. අපේ අම්මා නිවැරදි විදිහට ඉංග්‍රීසි උගන්වපු කෙනෙක්. අන්තිම කාලේදී යාට පෙන්ෂන් එකක් නැතුව ජීවත් වෙන්න උනේ. පෙන්ෂන් එකක් නැතුව ජීවත් වෙන්න උනේ අවුරුදු ගාණක්. ඒ පෙන්ෂන් එකක් දැන් ඇති. පෙන්ෂන් එක කියලා කියන්නේ මේ ආණ්ඩුවෙන් ගෙවන දෙයක් නෙමෙයිනේ. ඒක යාගේ පඩිය කපාගත්ත දෙයක් නේ. පෙන්ෂන් එක හම්බුනේත් නැහැ.
අන්තිම කාලේදී යා ළමයින්ට අර වගේ තමයි ඉංග්‍රීසි ඉගෙනුවා ඒ ළමයි ජීවත් වෙච්ච ළමයින්ට. නොමිලේ වගේ තමයි ඉගෙනුවේ. යා කිව්වේ මගෙන් පස්සේ මේක නැති වෙනවා මේ ඉංග්‍රීසි නොලෙජ් එක කවුරු ඉගෙන ගත්තොත් ඒක හරියට ඉස්සරහට අරගෙන යයි කියලා. ඉතින් අපේ රටේ සිංහල භාෂාව හොඳ තැනක තියාගන්න සිංහල ජාතිය හොඳ තැනක තියාගන්න හැසිරීම හොඳ වෙන්න ඕනේ. ටෙලිවිෂන් එකට ඇවිල්ලා කතා කරන්න නරකයි. කාටවත් බනිනවා වගේ ඒවා කැත වචන විශේෂයෙන්ම ප්‍රභූ පුද්ගලයන්ට. ඒක දැනගන්න ඕනේ මේ රටේ විතරක් මිනිස්සු නෙවෙයි බලන්නේ පිටරටවල මිනිස්සු බලනවා. ලන්ඩන් හරි ඒ රටවලත් ඒ ජනමාධ්‍ය වල ඒවා යනවා. කොහෙ ගියත් නොගියත් තමුන් හැදිලා ඉන්නවා. තමුන් හැදිලා නැතුව අනුන්ට බණ දේශනා කරන්න යන්න නරකයි. තමා සම්මතයේ පීඨා සිටින්න ඕනේ අනුන්ට උපදෙස් දෙන්න ඉස්සෙල්. ඒක කියලාම තියෙනවා සිංහල කියමනක් තියෙනවා. ඒවා සිංහල හොඳ කියමන් තියෙනවා. නමුත් නෑ කිසිම වැඩක් නෑ. ඒවා ගණිච්චයකට ගන්නේ නෑ. ගුරුතුමෝ මේවා මෙවුන්ට කියලා දීලා නැද්ද මන් දන්නේ. එතකොට අද අපි භාවනාවක් කරන්න යන්නේ විශේෂයෙන්ම ළමයින්ට. ඔයගොල්ලෝ අධ්‍යාපනය කරනකොට ඕනෑම ළමයෙකුට ග්‍රේඩ් 1 ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා යන ළමයෙකුට මේ හරි වැදගත් වෙනවා. ඔයගොල්ලෝ ඉස්සෙල්ලින්ම මේ භාවනාව කරනකොට මුලින්ම ඇඟ බුරුල් කරගන්න ඕනේ. ඇඟ පේශි ඔක්කොම නිදහස් කරගන්න ඕනේ. නිදහස් විදියකට ආකාරයකට සිටින්න ඕනේ. එර්මනියා ගතාගෙන ඉන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. එර්මනියා ගතාගෙන ඉන්නකොට කකුල් දෙක මෙහෙම ලොක් කරගෙන එහෙම කරගෙන ඉන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ කැමති පහසු විදියකට ඉඳ ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් භාවනාවට සූදානම් වෙන්න. ආදරණීය දූ පුතේ දැන් ඔයගොල්ලෝ සූදානම් වෙන්න භාවනාවට. ඔයගොල්ලෝ දැන් කැමති ආකාරයකට කැමති ඉරියව්වකට සිටින්න. දැන් ඔයගොල්ලන්ගේ දැස් ක්‍රමෙන් පියාගන්න. ඇස් ටිකෙන් ටික වහගන්න. දැන් වටපිටාව ඇහෙන ශබ්ද වලට හොඳින් ඇහුම්කන් දෙන්න. ඒ ශබ්ද මොනවද කියලා හොඳින් අවධානය යොමු කරන්න. සමහරක් වෙලාවට බල්ලෙක් බුරුන ශබ්දයක් වෙන්න පුළුවන්. වාහනයක් යන ශබ්දයක් වෙන්න පුළුවන්. ගෙදර උයනේ පියන ශබ්දයක් වෙන්න පුළුවන්. ගස් කොළන් වල අතු වල සෙරවෙන ශබ්දයක් වෙන්න පුළුවන්. සුළං හමන ශබ්දයක් වෙන්න පුළුවන්. මොහොත ආසන්නයේ තිබෙන ශබ්දයක් වෙන්න පුළුවන්. අල්ලපු ගෙදර සින්දුවක් ප්ලේ කරනවා වෙන්න පුළුවන්. කවුරුහරි කෑකෝ ගහනවා වෙන ශබ්දයක් වෙන්න පුළුවන්. ඒ සඳහා හොඳට අවධානය යොමු කරන්න.
හොඳට ඔයගොල්ලෝ හුස්ම ගන්න. හුස්ම හොඳින් ගන්න. හුස්ම හොඳින් පිට කරන්න. 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 හුස්ම ගන්නවා කියලා කියන්නේ විශුද්ධ බයිබලයේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ ආදම් කියන පිරිමි මිනිසයාව මවලා යාගේ ශාරීරිය මවලා නාසයේ නාස් පුඩු හොඳට දිග හැරලා උන්වහන්සේගේ ජීවන හුස්ම පිම්බයි කියලා. ඒකට දෙවියන් වහන්සේ ගාව තියෙන එක දෙයක් අපි ගාව තියෙනවා උන්වහන්සේගේ ජීවන හුස්ම. එතකොට මේ හුස්ම නැති වුණත් අපිට ජීවත් වෙන්න බෑ. මේ ජීවන හුස්ම තමයි අපි ගාව තියෙන්නේ. ඒක ගැන හොඳට අවධානය යොමු කරන්න. දැන් ඔයගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු ඔයගොල්ලෝ ඉන්න පන්තිය ඔයගොල්ලෝ අධ්‍යාපනයේ කොච්චර වෙලාවක් වෙන් කරනවද? ඔයගොල්ලෝ අධ්‍යාපනයට කැමතිද? පාඩම් කරන්න කැමතිද? කැමති නම් ඒක කරනවාද? ඒක කරන්න බාධාවක් ඇති වෙලා තියෙනවද? ඒ බාධාව කුමක්ද කියලා අවධානය යොමු කරන්න. මේ පාඩම් කරන්න බැරි වෙන්න ඇති වෙන බාධාව කුමක්ද කියලා හොඳින් අවධානය යොමු කරන්න. දැන් මේ බාධා ඉවත් කරගන්නවා කියලා හිතෙන් අද අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ
බාධා කුමක්ද? එම බාධාව ඇති කර ගන්නවා කියලා හිතෙන් තදාදිෂ්ඨානයක් ඇති කරගන්න. එම බාධා ඉවත් කරගන්න කෙසේද යන්න මේ භාවනාව තුළදී නිරතුරුවම හිතන්න. ඔයගොල්ලෝ පොරොන්දු වෙන්න ඔයගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු හොඳට කරනවා කියලා. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හොඳින් කාලය වැය කරනවා කියලා. මෙහෙම දැන් මම සංගීත වාදනය කරන්න යනවා. ඒ අතරතුරදී ඒ අවස්ථාවේදී ඔයගොල්ලන්ගේ දෙවියන් වහන්සේට යාඥා කරන්න පුළුවන්. දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න පුළුවන්. අනේ දෙවියනි මට පිහිටවන්න. මම මේ ප්‍රශ්නයෙන් ගැලවිලා මට නිවැරදිව මගේ වැඩ කටයුතු නිවැරදි කර ගැනීම සඳහා මට පිහිටවන්න කියලා දෙවියන්ට යාඥා කරන්න පුළුවන්. ඉල්ලන්න පුළුවන්. මෙම භාවනාව තුළදී එම ඇයදීම කරන්න. මම මේ සංගීත වාදනය කරන අවස්ථාවේ
දැන් ඕගොල්ලෝ හිමින් සැරේ ඔයගොල්ලන්ගේ බාහිර පරිසරය ගැන අවධානය යොමු කරන්න. වටේ පිට ඇහෙන ශබ්ද වලට අවධානය යොමු කරන්න. නමුන් කොහෙද ඉන්නේ කියලා අවධානය යොමු කරන්න. ආමස් හරින්න එපා. එම ගීතයේ ඇත්තටම කිව්වේ සමිඳ ඔබ කුඩාරමේ සිටින්නේ කවුරුදෝ කියලා. අපේ හිත කෙලින් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම ගණිතය ඉගෙන ළමයි. ගණිතය කියලා කියන්නේ ගණිතය ඉගෙන ගන්න බෑ සාමාන්‍යයෙන් හිත කෙලින් නැති අයට. ගණිතය තේරෙන්නේ නැහැ හිත කෙලින් නැති අයට. ගණිතය කියලා කියන්නේ අතන දෙවෙනි භාෂික භාෂාව කියලා කියන්න පුළුවන්. මේ සියලුම විද්‍යාවන්ගේ මුල ගණිතය. ගණිතය කියලා කියන්නේ අතරම ඉගෙන ගන්නකොට තේරෙන ඕන කෙනෙකුට ගණිතයේ සාධාරණ හිතන්න පුළුවන් හැකියාව කෙනෙකුට පමණයි ගණිතය හදාරන්න පුළුවන්. අනිත් එක ගණිතයෙන් පුරුදු වෙනවා ඉවසිලිවන්තකම. යම් කිසි යටලුවක් විසඳීමේදී ඉවසිලිවන්තකම. මේ හරක් වගේ කඩම් පයින් නැති කම. අපි ටෙලිවිෂන් එකේ දකිනවා කෑ ගහන අය බොහොම ආවේගශීලීව මම නම් හිතන්නේ මේ මිනිස්සු හතරේ පන්තිරත් ගියේ නැති අය. හැබැයි ඒ ලෙවල් දක්වා ගිහිල්ලා ඇති. ඒ ලෙවල් කරලා පාස් වෙලත් ඇති. නමුත් ඒ ලෙවල් වල සුදුසු නැහැ. පහේ පන්තිරත් සුදුසු නැහැ. ශිෂ්‍යත පන්තිරත් සුදුසු නැති අය. මොන ඇඳගෙන හිටියත් මොන තානාන්තර දැරුවත් හතරේ පන්තියෙන් යහට යන්න සුදුසු නැති අය. ප්‍රයිමරි එකේ අන්තිම පන්තියට යන්න සුදුසු නැති අය. ඒ වගේ වෙන්න එපා ඔයගොල්ලෝ.
දන්නවා පිටරටවල පරිශීලනය කරනවා පරිශීලනය කළා ඉතා ඉහළින් මේ මිනිස්සු නම් දිනා ගන්න. අපේ රටේ ළමයි O level කරනකොට අවුරුදු 16යි ඒ ළමයි ඩිග්‍රියක් කරලා ඉවරයි සමහරක් අය. මේ දන්න කතිකාචාර්යවරයෙක් මට කිව්වා එයා ඇමරිකාවේ ගියේ PhD කරන්න මැතමැටික්ස් වලින්. ගිය වෙලාවේදී එයා දැනගත්තා කැල්කියුලස් වලින් කලණයෙන් බොහොම ඇමරිකාවේ බොහොම අඩුවෙන් උගන්වන්නේ බොහොම ගැඹුරින් උගන්වන්නේ නැහැ. නමුත් අපේ ලංකාවේ සාමාන්‍ය උපාධියට දැන් මාස්ටර්ස් වලට බොහොම ගැඹුරින් උගන්වන්නේ නැහැලු ඒවයි. මාස්ටර්ස් කියන්නේ විද්‍යාපති උපාධියට බොහොම වැඩි ගැඹුරින් උගන්වන්නේ නැහැලු. නමුත් ලංකාවේ බොහොම ගැඹුරින් උගන්වනවා. ඉගෙනුවා කියලා ඉතින් ඵලෙ මම දැකලා නැහැ ඉගෙනුවා කියලා කිසිම ඵලයක් ලැබිලා තියෙනවා. අන්තිමට බෝඩ් ලෑල්ලක් කරන් කාගේ හරි පැත්තකට හේතු වෙලා කෑ ගහන එක තමයි තියෙන්නේ. ඕකෙන් ඇති වැඩේ මොකක්ද? ඉගෙන ගන්න ඕනද නිකන් හිටින කුඹුරු වැඩ කරන්න. මම මේ කුඹුරු වැඩ කරනවා කියන්නේ ගොවියා කියන එක පහත වෙලා කතා කරන වැඩක් නෙමෙයි. ගොවියා රජකමට සුදුසුයි කියලා කියන මඩ හොදලා ගත්තම නමුත් ඊට හොඳයි මම කුඹුරක් කොටාගෙන හිටියා නෑ ඉගෙන ගන්න නැතුව. රජයේ සල්ලි වියදම් කරන්නේ නැතුව රජය කියලා කියන්නේ මේ රජයේ හම්බ කරපු සල්ලි නෙමෙයි මේ මහජනයාගේ සල්ලි. ඒතකොට ඒ මහජනයාගේ සල්ලි වියදම් කරන්නේ නැතුව තමුන් වත්තක් කොටාගෙන එලිපෙහෙලි කරගෙන හිටියා නම් හොඳයි ඊට වඩා. ඔච්චර ඉගෙන ගන්නේ නැතුව. ඉගෙන ගත්ත කිසි වැඩක් නැහැ මේ උගන්වන මිනිස්සු උගන්වන්න දන්නෙත් නැහැ උගන්වපු දෙයක්වත් නැහැ. උගන්වන කිසි පළකුත් නැහැ ලංකාවේ. පිටරටවල අවුරුදු 16 උපාධි උත් කරලා 18 ඩිග්‍රී උත් කරලා මාස්ටර්ස් උත් කරලා 20ක් වෙනකොට PhD උත් කරලා ඉවරයි. අපේ අය 19න් A level කරන 19න් තමයි මේ A level කරත් පාස් වෙන්නේ. O level 16න් කරනවා 19න් A level කරනවා. කරලා 20න් ගියොත් එහෙම කැම්පස් එකට 25න් ඉරිට එන්නේ. normal degree එකක් කරලා 25න් 28න් විතර PhD එකක් කරලා ඉන්නකොට එන්නේ අවුරුදු 35ක් 40ක් වෙලා ඉවරයි. කසාද බඳලා තියලා ඔක්කොමත් කරලා ඉවරයි. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය. මේවා ඉතින් වෙනස් කරන්නෙත් නැහැ, වෙනස් කරන්න හිතන්නෙත් නැහැ. අධ්‍යාපන අපේ දේශපාලකයෝ වෙනස් කරන්න හිතුවත් ඒවා අධ්‍යාපනඥයෝ වෙනස් කරන්නෙත් නැහැ. කරන්න පුළුවන් මිනිහෙකුට තැන දෙන්නෙත් නැහැ. එක මිනිහෙක් ඉන්නේ කරන්න පුළුවන් මිනිහෙක් ඉන්නවනම් ඉන්නේ. ඒ මිනිහාව කරන්න තැන දුන්නොත් එimhe දේශපාලකයෝ අනිත් මිනිස්සු ඒ මිනිහා වට ගණන් කාලා විනාශ කරලා කුඩුපට්ටම් කරලා ඒ මිනිහා මොකක් හරි වැරදකට පටලවලා දේශපාලක ඉස්සරහ පිට මේ ලංකාවේ තියෙන තත්ත්වය මම මේ කියන්නේ. වැඩ බැරි කට්ටිය ඔක්කොම ඉන්නේ ලොකු තැන්වල. ලංකාවේ. කෙනෙක් දෙන්නෙක් ඇති වැඩ පුළුවන් අය ඒ මිනිස්සුගෙත් වැඩ කරන්න කියට වැඩ කරන්න බෑ කට වැහිලා තියෙන ඇති. අනිත් අය වැඩ බැරි අය ඔක්කොම ලොකු තැන් දරාගෙන තානතර දරාගෙන ඉන්නේ. ඒක නිසා ළමයිනේ අධ්‍යාපනය හොඳින් ඉගෙන ගන්න. ගණිතය සාමාන්‍යයෙන් කරන්න බෑ. සාධාරණ අවංක හිතන්න මිනිස්සුන්ට. ලංකාවේ මම කියනවා මම මේක කියා සිටිනවා. ලංකාවේ ගණන් බැරි වෙන එක හේතුවක් තමයි මොලේට ගණන් තේරෙන්නේ නැත්තේ අවංකකම හදවතේ නැති නිසා. උගන්න මිනිහට ගණන් හයිට උගන්නන්න බැරි, ඉගෙන ළමයට ඉගෙනන්න බැරි, පාස් වෙන්න බැරි හේතුව ඒකයි. හදවතේ අවංකකම නැහැ. මම කොළඹ කැම්පස් එකේ මාස්ටර්ස් එකක් කරන්න ගිය වෙලාවේ මැතමැටික්ස් වලින් රිසර්ච් එක කරන්න ගිය වෙලාවේදී කොළඹ කැම්පස් එකේ රිසර්ච් එක කරන්න ගිය වෙලාවේදී මම හෙව්වා එතන තියෙන රිසර්ච් ආටිකල්ස් මැතමැටික්ස් වලින් කොළඹ කැම්පස් එකේ මම හොයලා බැලුවා හැමතැනම ලයිබ්‍රරි එකෙත් නෑ කොහෙවත් නෑ හැමතැනම බැලුවා නෑ කොහෙවත් නෑ මැතමැටික්ස් වලින් ස්ටැටිස්ටික්ස් වලින් තියෙනවා සංඛ්‍යාවෙන් ඕන තරම් තියෙනවා කාලණයෙන් ඒ වයින් නෑ මැතමැටික්ස් වලින් නෑ ඊපස්සේ මම අන්තිම බැරිම තැන මම ආව අපේ ආචාර්යතුමාගෙනුත් මම හෙව්වා එතුමාත් කිව්වා ඔය බලන්න ලයිබ්‍රරි එකක ලයිබ්‍රරියෙන් මම ගිහලා හම්බුණා ලයිබ්‍රරි මට කිව්වේ සර් මේකයි ලංකාවේ විද්‍යාපති උපාධිය ගණිතයෙන් විද්‍යාපති උපාධිය කරන මිනිස්සු නැහැ ලංකාවේ. මොකද ගණිතයෙන් විද්‍යාපති කරන්න බෑ කාටවත්. අමාරුයි. කරන්නේ නැහැ. කරන්න බැරි නිසා මෙහි කෝසස්ුත් නැහැ. කෝස් බෙර කරන්න බැරි කම නැහැ නේ. විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්නනේ ආචාර්ය උපාධිය ගත්ත කට්ටිය ගණිතේ ඕන තරම් ඉන්නවා. ඒවට කරන්න බැරි කම නැහැ. ඒගොල්ලෝ කරන්න පුළුවන්. නමුත් ඒකට ළමයි නැහැ. මමත් කරන්න හැදුවේ ගණිතයෙන් විද්‍යාපති උපාධියක් ලංකාවේ කොහෙවත් නැහැ එහෙම එකක්. තියෙන්නේ මැතමැටික්ස් এডুকেෂන්. මම
මම අන්තිම දේ එකකින් කරේ මැතමැටික්ස් এডুকেෂන් වලින් කරේ. කරාට මගේ අන්තිම රිසර්ච් එක කරේ මැතමැටික්ස් වලින්. මගේ ගෲප් එකේ තිබු ළමයි ඔක්කොම ටික කරේ මගේ ගෲප් එකේ මගේ ෆ්‍රෙන්ඩ්ස් ටික ඔක්කොම කරේ යාළුවෝ ටික කරේ මැතමැටික්ස් এডুকেෂන් වලින් තමයි රිසර්ච් එක අන්තිමට කරේ මම කරේ ගණිතය. පාර්ට්ස් දෙනෙක් හිටියේ පාර්ට්ස් දෙනෙන් 14 දෙනෙක් කරේ এডুকেෂන් වලින් සයිකොලොජි පැත්තෙන් කරේ මම කරේ මැතමැටික්ස් වලින්. මොකද මට මැතමැටික්ස් නැතුව බෑ. මම පොඩි කාලේ ඉඳන්ම රිසර්ච් කරේ මැතමැටික්ස් වලින්. ඒක නිසා ඒකත් කරේ මම මැතමැටික්ස් වලින්. ලංකාවේ නෑ කෙනෙක් නෑ කරන්න. ඉගෙන ගන්න කෙනෙක් නෑ මැතමැටික්ස් බෑ. මැතමැටික්ස් බැරි එක හේතුව තමයි වංකකම. වාසිපතර හොයියා කියනවා. කොහේ හරි තැනක කවුරු හරි අසාධාරණ ලක් වෙනවනම් හැමෝම ගන්නේ අසාධාරණ ලක් වෙන මිනිහට පාර ගහන පැත්ත තමයි ගන්නෙ. ඔය ගහපන් ඔය හොඳට ගහපන් තලපන් මරපන්. ඒ ලංකාවේ තියෙන ලක්ෂණ ගතියක්. ඔය ඔක්කොම දකින්නද ඒ සංචාරකම හැට. සංචාරකව දකින්නනේ. මේ මිනිස්සු පාරවල් යනවනේ. බස් වලින් වහගෙන යම් කරන්න ගියට ඔක්කොම පේන ඒවා. ඒ ඔක්කොම දකින්නනේ. ලංකාවේ තත්ත්වෙ ගිහිල්ලා ගියේ නැති අර ඇෆ්ගනිස්තානට දෙවින්නේ නැහැ කියලා ලංකාව. මේ ලංකාවේ දේශපාලකයෝ නෙමෙයි මහජනයාගේ ලක්ෂණ තමයි. දේශපාලනට හොයිය කියන්නේ ඒගොල්ලෝ දේශපාලනේ පිළිගන්නේ නැහැ ඒගොල්ලෝ. නමුත් ඒගොල්ලෝ වැට්ටිය කරනවා. යත වැඩි ටික ඔක්කොම කරනවා. කොහොම කරොත් රටක් නම් පවතින්නේ නැහැ ඉස්සරහට. කල්ස ළමයිනේ සිසු දරුවනේ දැන්වත් ඔය නරකාදී යන මිනිසුන්ගේ ගතිගුණ අතහැර දමලා තමු මිනිස්සෙක් වෙන්න බලන්න මිනිස්සෙක්. බුදුහාමුදුරුවෝ හොඳින් කියලා දීලා තිනවා බුදු ධර්මයෙන් බුදුන් වහන්සේ හොඳින් කියලා දීලා තිනවා කොහොමද තමුන් ජීවත් වෙන්න ඕනේ කියලා. මේ ධර්මයේ හොඳින් පිළිපදින් බුද්ධ ආගමේ ක්‍රිස්තුස් වහන්සේ හොඳින් කියලා දින ධර්මයේ පිළිපදින් මුස්ලිම් අය මහමත් තුමා කියලා දින ධර්මයේ හොඳින් පිළිපදින් හින්දු ධර්මයේ හොඳින් මොනවද කියලා දින එහෙන් පිළිපදින්න ඒගොල්ලෝ ඒ ආගමේ පිළිපැදලා මිනිස්සයාට රටට කියලා 아무තුන් දෙයක් කරන්න ඕනේ නැහැ. මිනිස්සයාට කරාම රටට වෙනවා කොයි ගියත් කොයි රටට ගියත් වෙනවා ඒක. මිනිස්සයාට යහපතක් කරන්න. මිනිස්සයාට විතරක් නෙමෙයි සීල සත්වයන්ට කියන්නේ අපේ මේ බුද්ධ ආගම කියන්නේ සීල සත්වයේ නිදික් වෙත්වා කියලා කියනවා. සීල සත්වයේ නිදික් වෙත්වා. නමුත් එහෙමයි කියන්නේ. කිව්වට නිදික් වෙත නෙමෙයි තමුන් විතරක් නිදික් වෙත අනිත් වෙන හෙන ගහලා ගියත්වා. බුද්ධ ආගම කොච්චර ලස්සනට කියනවද ඒක සීල සත්වයේ නිදික් වෙත්වා. සීල සත්වයේ නිදික් වෙත නෙමෙයි තමුන් විතරයි නිදික් වෙන්න ඕන අනිත් වෙන හෙන ගහලා කියන්න ඕන. ඒකනේ කරන්නේ. ඔය සිංහල රටේ අපි කතා කරන දේවල් වෙයි. සීල සත්වයේ නිදික් වෙත නම් තමුන් ඉසිරින් පතන්න ඕනේ මෛත්‍රිය හැමෝටම කරන්න ඕනේ. අපේ ආගමේ කියලා තියෙන්නේ ජේසුස් වහන්සේ කියලා තියෙන සතුටට පවා මෛත්‍රිය කරන්න කියලා. මම හිතා බුද්ධ ආගම මේක කියලා නැහැ. සතුටට මෛත්‍රිය කරන්න කියලා. ඒක තමයි හේතුව. බුද්ධ ආගම කියලා නැහැ සතුටට මෛත්‍රිය කරන්න කියලා. බුදුහාමුදුරුවෝ කියලා නැහැ සතුටට මෛත්‍රිය කරන්න කියලා. ජේසුස් වහන්සේ කිව්වා සතුටට මෛත්‍රිය කරන්න කියලා. සතුටට මෛත්‍රිය කරන්න පුළුවන් නම් අන්න සියලු සත්වයෝ නිදුක් වෙනවා. කටෙන් කියන්න පුළුවන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා එහෙම කියලා කියන්න පුළුවන්. මම සුද නැහැ අනේ මං හරි හොඳින් සන්තෝෂෙන් ඉන්නේ. අනිතයට කරදරයක් කරන්නේ නැහැ මං හරි හොඳ මිනිසයා. කටෙන් කියන්න පුළුවන්. කටෙන් ඕනතරම් වචන මාලාව පරිශබ්ද මාලාව තියෙනවනේ කියන්න පුළුවන් ඕනතරම්. වැඩ වලින් තමයි පේන්නේ. ඒ නිසා ළමයිනේ ගන්න හොඳ ආදර්ශයක්. මගේ ආදර්ශයක් ගන්න කෙනෙක් අද ඉන්නවද දන්නේ නැහැ. තමුගේ අම්මා තාත්තාත් හරියට ආදර්ශයක් නැත්නම් යාගෙන් ආදර්ශයක් ගන්නත් එපා. හරි ආදර්ශයක් ගන්න. මම මේ කියන ධර්මය අහලා කෙලින් ජීවත් වෙන්න. අවංකව. සාධාරණව. වැරදි පැත්තට කවදාවත් තමුගේ වාසිය බලා උදව් කරන්න එපා. හරි පැත්තට තමුන්ට පැත්ත ගියත් තමුගේ හරි පැත්තට උදව් කරන්න. එහෙම වුණොත් පමණයි ওই ගණිතය නැත්තම් ඕනෑම විෂය ධාරාව තමුන්ට තේරෙන්නේ. මොකද මේ ඥානය කියන එක සල්ලි වලට ගන්න බෑ. උපාඩිකම් කරලා ගන්න බෑ. ඥානය ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන් පමණයි. එහෙනම් මම අද නවතිනවා. මේ කියපු සියලුම දේවල් සිතෙන් තදින් සිතේ ධාරණය කරගෙන හොඳින් ජීවත් වෙන්න අදිටන් කරගන්න. ඔයගලන්ට සුබ අනාගතයක් දෙවියන් වහන්සේගේ පිහිට ලැබෙන්න.